පූජාවලිය දඹදිවි යුගයේ වැජඹුණු ශ්‍රේෂ්ඨ උගතුන් අතර වැඩ සිටි අති පූජනීය බුද්ධ පුත්‍රයාන කෙනෙකු මයුරපාද පරිවේනාධිපති නමින් බුද්ධ පුත්‍ර වූ මහා තේරපාදයන් වහන්සේ විසින් පූජාවලිය නැමැති ග්‍රන්ථය සම්පාදනය කරනු ලැබුවේය. සිංහල සාහිත්‍ය ඉතිහාසය හා සම්බන්ධ වන දඹදිවි යුගයේ ලංකා රාජ්‍ය පාලනය කරනු ලැබුවේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත වන දෙවන පරාක්‍රමබාහු රජතුමාය. එම විජ්ජපාද නාමයේ එතුමාට පට බැඳුනේ එතුමාගේ උගත්කම හා සම්බන්ධ මහා පාණ්ඩිත්‍යය නිසාය. මේ රජතුමාගේ අනුග්‍රහය නැතහොත් රාජානුග්‍රහය දඹදිවි යුගයේ ජීවත් වූ සියලුම උගතුන්ට නොලැබුණේ යයි කිව නොහැකිය. එය වෙනස් කිරීමට හැකිවන්නේ එතුමා සිංහල සාහිත්‍යාංශයටත් බෞද්ධ සාහිත්‍යාංශයටත් කරන ලද මහා නර්ග සේවාව නිසාය. මේ යුගයේ සිංහල සාහිත්‍ය උපකරමින් ග්‍රන්ථ රචනා කළ සුවිශේෂී ග්‍රන්ථකර්තෘවරුන් දෙදෙනාගෙන් එක් අයකි පූජාවලී කර්තෘ පූත මයුරපාද පඬිවරයා සහ අනෙක් පඬිවරයා සද්ධර්ම රත්නාවලී ග්‍රන්ථයේ කතුවරයා වූ ධර්මසේන ස්වාමිපාදයන්න් වහන්සේය. බුද්ධ පුත්‍ර යන නමින් අදහස් කරන්නේ බුද්ධ පුත්‍රයා බුදුන් වහන්සේගේ පුත්‍රයා යන අර්ථයකි. බුද්ධ ශාසනය හා සම්බන්ධ වන සියලුම භික්ෂූන් වහන්සේලා බුද්ධ පුත්‍රයෝය. මෙහිදී බුද්ධ පුත්‍ර යන නමින් හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුටය. එසේ නැතිනම් කිසියම් භික්ෂුවක් හඳුන්වා දීම සඳහා යොදන ලද පොදු නොවන පුද්ගලික නමකි. එය බුද්ධ ශ්‍රාවකය යන අර්ථයේද සුදුසුය. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර මහතෙරුන් වහන්සේට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමටය. මෙම ග්‍රන්ථයේ සඳහන් වන්නේ බුද්ධ ධර්මයට වඩා බුද්ධ ගුණයයි. දීපංකර පාද මූලයේදී සුමේද තාපසව සිටි අවදියේදී ඔබ අනාගතයේදී සිද්ධාර්ථ ගෞතම බුද්ධ නමින් සම්බුද්ධත්වයට පත්වන්නේ යයි නියත විවරණ ලැබුවෝ අප තථාගත සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේය. තථාගත පුත්‍ර බුද්ධ පුත්‍ර මහතෙරුන් වහන්සේට අවශ්‍ය වූයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණශේෂය ගුණ කදම්බය තම පූජාවලිය ග්‍රන්ථයෙන් වර්ණනා කිරීමටය. බුද්ධ පුත්‍ර මහතෙරුන් වහන්සේ ස්වකීය ග්‍රන්ථය සඳහා පාදක කරගත්තේ අරහං යන බුද්ධ ගුණයයි. එම බුද්ධ ගුණය තේමා කරගෙන එනම් මුල් කරගෙන උන්වහන්සේ විසින් ලියන ලද මේ ග්‍රන්ථයට දීපංකර පාද මූලයේ සුමේද තාපසයාව සිටි කාලයේ පටන් සම්බුද්ධත්වයට පත්ව පිරිනිවන් පෑම නැතහොත් මරණයට පත්වීම මේකී කාල සීමාව තුළ බුදුන් වහන්සේ හා සම්බන්ධ නව අරහාදී බුද්ධ ගුණය වර්ණනා කිරීම පූජාවලිය ග්‍රන්ථයේ ඇතුළත් වේ. පූජාවලිය යනු පූජාවක් නොව එකකට එකක් සම්බන්ධ වූ පූජා වැලකි. පූජා ආවලි පූජා යනු පූජාවයි පිදීමයි. ආවලි යනු වැලය. එවැනි වැල් රාශියක ඇමිනීම පූජාවලියයි. පූජාවැල් රාශියක් එකට අමුණා තිබීම පූජාවලියකි. ඒ පූජාවලියෙහි අන්තර්ගත වන්නේ නව අරහාදී බුද්ධ ගුණය ප්‍රදාන කොටගත් අපරිමිත බුද්ධ ගුණයයි. ප්‍රමාණය කළ නොහැකි බුද්ධ ගුණයයි. බුදුවරයන් වහන්සේ කෙනෙකු සතු බුද්ධ ගුණය අනන්තය අප්‍රමාණය.
ඒ අප්‍රමාණ බුද්ධ ගුණය බෞද්ධ පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය. බුදුවරයෙකුගේ ගුණ වර්ණනා කරන්නේ වේද මුළු කල්පයක් එසේ බුදු ගුණ වර්ණනා කළත් කල්පය නැමැති කාලය ගෙවී යනවා මිස බුද්ධ ගුණය වර්ණනාව නිමාවකට පත් කළ නොහැකිය. එසේනම් මේන් පැහැදිලි වන්නේ බුදුවරයෙකු සතු ගුණ කදම්බය අනන්ත අප්‍රමාණ බවය. ඒ අනුව සලකා බලන විට බුද්ධ පුත්‍ර මහතෙරුන් වහන්සේ පූජාවලිය ග්‍රන්ථය ලිවීමට සූදානම් වීමෙන් සිදු කරගත්තේ පරක් තෙරක් නොමැති අභියෝගයකට මුහුණ දීමටය. ඒ අභියෝගය ජය ගැනීම සඳහා පරිච්ඡේද 34ක් ඇතුළත් පූජාවලිය ග්‍රන්ථය රචනා කළා. මේ ආකාරයෙන් පූජාවලිය ග්‍රන්ථකර්තෘ භූත බුද්ධ පුත්‍ර මහතෙරුන් වහන්සේ තමන්ට අභියෝගයක් වූ පූජාවලිය ග්‍රන්ථය මේ ආකාරයෙන් පරිච්ඡේද 34කින් යුතුව රචනා කර අවසන් කරමින් තමන්ම එල්ල කරගත් අභියෝගයට මුහුණ දී ග්‍රන්ථය ලියා අවසන් කිරීමෙන් ස්වකීය අභියෝගයේ තෙමේම ජයග්‍රහණය කළහ. පූජාවලිය ග්‍රන්ථ කතුවරයාගේ නියම නම කුමක්ද? මේ කාරණය පැහැදිලි නැත. බුද්ධ පුත්‍ර යන නම බුදු සසුනේහි පැවිදි ඕනෑම කුල පුත්‍රයෙකුට පොදුවේ යෙදිය හැකිය. එය ශාස්ත්‍රීය වංශිකයටත් බ්‍රාහ්මණයාටත් සැඩොලාටත් හෙවත් රොඩි කුලයටත් එක සමාන පොදු යෙදුමකි. පූජාවලිය පොත ලියූ මහතෙරුන්ගේ නම බුද්ධ පුත්‍ර නොවිය හැකිය. උන්වහන්සේගේ නියම නම මේ ග්‍රන්ථයට ඇතුළත් කිරීම උන්වහන්සේ විසින්ම අතපසු කර ඇත. උන්වහන්සේ දඹදෙණියේ මයුරපාද පරිවේනාධිපති ලෙස ප්‍රසිද්ධියට පත්වීම නිසා උන්වහන්සේ නාම භාවිතය මයුරපාද යන නමට සීමා වීම නිසා මයුරපාද නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. එය විසින් තහවුරු වන්නේ ගම්පල යුගයේ වැඩ සිටි දෙවන ධර්මකීර්ති සංඝරාජ හිමියන් හා සමග සම්බන්ධ කිරීමේදීය. සද්ධර්මාලංකාරයේ රචනා කළ ගම්පොළ යුගයේ දෙවන ධර්මකීර්ති ජයබාහු ස්වාමීන් වහන්සේ ලියන ලද නිකාය සංග්‍රහය නැමැති ග්‍රන්ථයෙහි භික්ෂූන් වහන්සේලා කීප නමක් හැඳින්වීම සඳහා නම් භාවිතා කර ඇත. විල්ගම්මුල මහතෙරුන් වහන්සේගේ නම එහි සඳහන් වන්නේ සාහිත්‍ය විල්ගම්මුල කියාය. එසේම තවත් භික්ෂුවකගේ නම ශ්ලෝක සිද්ධාර්ථ නමින් සඳහන් වේ. එසේම මේ යුගයේ වැඩ සිටි සද්ධර්ම රත්නාවලී කතුවරයා පූත ධර්මසේන හිමියන් මයුරපාද පරිවේනාධිපති යන නමද දීපංකර යන නමක්ද අනුරුද්ධ යන නමක්ද නිකාය සංග්‍රහයේ ඇතුළත් වේ. මේ නිසා පූජාවලී ග්‍රන්ථය රචනා කළ පුද්ගලයා මයුරපාද හෝ වේවා මහා තෙරපාදයන් වහන්සේ සමකාලීන මයුරපාද පිරිවෙනි පිරිවෙන් අධිපතිව වැඩ සිටි බැවින් අදාළ ග්‍රන්ථය රචනා කළේ මයුරපාද පරිවේනාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිගමනය කිරීම කවර වූ හෝ ගැටලුවකට මුහුණ දීමක් නොවන්නේය. එක් අතකින් පූජාවලී නම් ග්‍රන්ථයක් ලියා ඇත. තවත් පැත්තකින් මයුරපාද පිරිවෙනක් ඇත. එහි පරිවේනාධිපතිවරයෙක්ද සිටිය යුතුය. උන්වහන්සේ බුද්ධ පුත්‍ර හෝ වෙනත් කෙනෙකු විය හැකිය. උන්වහන්සේ මයුරපාද පරිවේනාධිපතීන් වහන්සේද විය හැකිය. මේ නිසා පූජාවලී ග්‍රන්ථය සම්පාදනය කළේ මයුරපාද පරිවේනාධිපතීන් වහන්සේද එසේත් නැතිනම් බුද්ධ පුත්‍ර හිමියන්ද යන්න ගැටලුවක් ඇති කර ගැනීම හේතුවක් නොවේ. මෙහිදී කළ යුතුව ඇත්තේ පූජාවලිය රචනා කළ පුද්ගලයා මයුරපාද හෝ වේවා බුද්ධ පුත්‍ර හෝ වේවා වෙනත් කෙනෙකු හෝ වේවා කියා තර්ක කිරීමෙන් වැළකී
පූජාවලී ග්‍රන්ථයේ ප්‍රමාණිකත්වය හා එහි සන්දර්භය කර්තෘගේ අභිමතය කර්තෘන්ගේ ඥාන භාෂා ශෛලිය කර්තෘන්ගේ රචනා ශක්තිය පිළිබඳව සලකා එය ප්‍රාමාණික ධර්ම ශාස්ත්‍රීය වශයෙන් අගය කිරීම පමණය.